හරි ලියන්න. එනම් සෛලය තුල ප්‍රාක්‍ප්ලාස්මයක් නොපවතී. සෛලය තුල ප්‍රාක්‍ප්ලාස්මයක් නොපවතී. එනම් සෛලය තුල ප්‍රාක්‍ප්ලාස්මයක් නොපවතී. ප්‍රාක්‍ප්ලාස්මයක් නොපවතී. ඒකටම ලියන්න සෛල ප්ලාස්මය ප්ලාස්ම පටලය න්‍යෂ්ටිය සහ ඉන්ද්‍රියිකා කිසිවක් නොපවතී. න්‍යෂ්ටිය සහ ඉන්ද්‍රියිකා කිසිවක් නොපවතී. නැවත කියන්නම්, ලියාගන්න බැරි වුණා නම් ලියාගන්න, හොඳට අහගන්න. එනම් සෛලය තුල ප්‍රාක්‍ප්ලාස්මයක් නොපවතී. ඒකටම ලියාගන්න කියලා කිව්වා සෛල ප්ලාස්මය, ප්ලාස්ම පටලය, න්‍යෂ්ටිය සහ ඉන්ද්‍රියිකා කිසිවක් නොපවතී. අහගන්න. ඔයාගෙන් විභාගෙදී ඇහුවොත් සෛලය තුල තියෙන ජීවී කොටස් මොනවද කියලා. සෛලය තුල තියෙන ජීවී කොටස් තමයි පුතේ මෙන්න මේ සෛල ප්ලාස්මය, ප්ලාස්ම පටලය, න්‍යෂ්ටිය සහ අනෙකුත් ඉන්ද්‍රියිකා. ඔය ටික තමයි සෛලය තුල තියෙන ජීවී කොටස් ටික. මෙන්න මේ ඔක්කොමලා වෙනුවෙන් පොදුවේ කියන නමක් තමයි මොකද්ද? ප්‍රාක්‍ප්ලාස්මය කියලා කියන්නේ. ඒ නිසා තමයි අපි කිව්වේ එනම් සෛලය තුල ප්‍රාක්‍ප්ලාස්මයක් නොපවතී. තවදුරටත් පැහැදිලි කරා සෛල ප්ලාස්මයක් තියෙන්නෙත් නෑ, ප්ලාස්ම පටලයක් තියෙන්නෙත් නෑ, න්‍යෂ්ටිය හෝ වෙනත් ඉන්ද්‍රියිකා තියෙන්නෙත් නෑ. මෙහෙම හිතන්නකෝ. මේ තියෙන්නේ සෛලයක් කියලා හිතන්නකෝ. ඔයාලා දන්නවා ශාක සෛලයක වටේම තියෙනවා සෛල බිත්තිය. හරි, මෙන්න සෛල බිත්තිය. ශාක සෛලයක වටේටම තියෙන සෛල බිත්තිය. ඒක දෘඩ ව්‍යුහයක් නිසා වැදගත් වෙනවා ශාක සෛලයට නිශ්චිත හැඩයක් ලබලා දෙන්න. ඒ සෛල බිත්තියට වහාම ඇතුළතින් සෛල බිත්තියේ ගෑවි සෛල බිත්තියේ ඇතුළතින් තියෙනවා පටලයක්. මේකට තමයි අපි කියන්නේ ප්ලාස්ම පටලය කියලා. ඔන්න මේක තමයි ප්ලාස්ම පටලය. ඊළඟට ශාක සෛලවල මැද සාමාන්‍යයෙන් තියෙනවා රික්තකයක්. මේ රික්තකය අපි සාමාන්‍යයෙන් කියනවා රික්තක යුෂයෙන් පිරී පවතින. පැත්තක පර්යන්ත න්‍යෂ්ටියක් තියෙනවා. ඊට අමතරව ශාක සෛලවල හරිත ලව, මයිටොකොන්ඩ්‍රියා මේ වගේ විවිධ ඉන්ද්‍රියිකා තියෙන්න පුළුවන්. රයිබෝසෝම මේ වගේ ඉන්ද්‍රියිකා තියෙනවා.
හරි. මෙන්න මේක තමයි සෛල බිත්තිය. මේ සෛල බිත්තිය කියන එක නා සෙල් වෝල් සෛල බිත්තිය. මෙයා අජීවී, මෙයාට පණ නැහැ. ඒකයි මැරිච්ච සෛලයක පවා සෛල බිත්තිය තියෙන. සෛල බිත්තියට ඇතුළතින් තියෙන මම මේ අංක 2 කියලා නම් කරන්නේ ප්ලාස්ම පටලය. මේ ප්ලාස්ම පටලයේ ජීවි. සෛලයේ ඇතුළේ තියෙන මේ ද්‍රවමය මාධ්‍ය තමයි හඳුන්වන්නේ සෛල ප්ලාස්මය කියලා. ඒ සෛල ප්ලාස්මයත් ජීවි. මේ සෛලයේ ක්‍රියාකාරීත්වය පාලනය කරන එක්කෙනා න්‍යෂ්ටිය. ඒ න්‍යෂ්ටිය කියන එක්කෙනත් ජීවි. ඊළඟට මෙන්න මේ කට්ටිය තමයි අපි අර කියපු ඉන්ද්‍රියිකා ටික මේ තියෙන්නේ. අපි අර කියපු ඉන්ද්‍රියිකා මයිටොකොන්ඩ්‍රියා හරිත ලව ඒ වගේ කට්ටිය. මෙන්න ඉන්ද්‍රියිකා. ඒ කට්ටියත් ජීවි. මේ ඇතුලේ තියෙන රික්තක පටලය ඒක ප්ලාස්ම පටලයට සමානයි. එතකොට එයත් ජීවි. එයත් ජීවි එක්කෙනෙක්. මේක ඇතුලේ ද්‍රවමය මාධ්‍යයක් පිරීලා තියෙනවා. දැන් ඔබ මොහොතක් හිතන්න එහෙනම් මෙන්න මේ මම නම් කරපු ඔක්කොම කට්ටිය ගත්තොත් ඒ කට්ටිය තමයි මේ සෛල ප්ලාස්මය, ප්ලාස්ම පටලය, න්‍යෂ්ටිය, ඉන්ද්‍රියිකා මේ කට්ටිය තමයි මේ අපි නම් කරේ. එතකොට ඒ හැමෝම වෙනුවෙන් තමයි කිව්වේ ප්‍රාක් ප්ලාස්මය කියලා. දැන් මොකද්ද වෙන්නේ? මේ වටේට තියෙන සෛල බිත්තියේ ඕනෑතරම් සිදුරු තියෙනවා. මේ වටේට තියෙන සෛල බිත්තියේ ඕනෑතරම් සිදුරු තියෙනවා. ඒ සිදුරු වලින් වායු වර්ග, ජලය සහ මේ සෛලයේ ජීවී බව පවත්වා ගන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය එහා මෙහා ගමන් කරනවා. හැබැයි සෛල බිත්තිය ඇතුළතින් මෙන්න මේ වගේ ලිග්නින් තැන්පත් වුණොත් මේ බලන්න. සෛල බිත්තිය ඇතුළතින් මේ වගේ ලිග්නින් තැන්පත් වීමක් වුණොත්. හරිද? ඒ ලිග්නින් තැන්පත් වුණා කියන්නේ අර සිදුරු සියල්ලම වැහෙනවා. සිදුරු වැහෙනුවට පස්සේ සෛලය තුළට ද්‍රව්‍ය ඇතුළු වීම සහ සෛලයෙන් ද්‍රව්‍ය පිටවීම මොකද වෙන්නේ? නතර වෙනවා. නතර වුණාම මම අර ඔබට කලින් කියපු උදාහරණය ගැන හිතන්න. අර නාය ගිහිල්ලා හරිද සම්පූර්ණ ගේ පිටින්ම යට වුණා. දැන් ආයේ පිටවීමක් හෝ ඇතුළු වීමක් නැහැ. අනිවාර්යෙන් ඇතුළේ ඉන්න කට්ටිය මැරෙනවා වගේ මේක ඇතුළේ ඉන්න අර ජීවී සෙට් එකම මැරෙනවා. මෙන්න මේ කට්ටිය මැරෙනවා. න්‍යෂ්ටිය නැතුව යනවා, ඉන්ද්‍රියිකා ටික නැතුව යනවා, සෛල ප්ලාස්මේ නැතුව යනවා. අඩුම තරමින් මේ සෛල බිත්තිය වටා තිබිච්ච ඇලිලා තිබිච්ච ප්ලාස්ම පටලය පවා නැතුව යනවා. ඔය ඔක්කොම ටික නැතුව යනවා. ඇතුළත නිර්මාණය වෙන්නේ හිස් අවකාශය. හිස් අවකාශය. හැබැයි මේ හිස් අවකාශය එතරම් ගොඩාක් විශාල වෙන්නේ නැහැ. හේතුව තමයි සෛල බිත්තිය ඇතුළතින් මේ වගේ තැන්පත් වෙලා තියෙන දැන් හොද්දට ඝනව ලිග්නින් තැන්පත් වෙලා මේ තියෙන්නේ. ඔන්න. ලිග්නින් තැන්පත් වෙලා. මෙහෙම ලිග්නින් තැන්පත් වීම නිසා හින්දා සෛල බිත්තියේ ඝනකම ගොඩක් වැඩි වෙලා තියෙනවා. මැද කුහරය ටිකක් අඩු වෙලා තියෙනවා. ඔන්න. දැන් ලිග්නින් තැන්පත් වෙලා මෙහෙම තියෙනවා. හැබැයි ඇතැම් ස්ථාන තියෙනවා මේ සෛලවලත් ලිග්නින් තැන්පත් වෙලා නැති ස්ථාන. හරිද? ලිග්නින් තැන්පත් වෙලා නැති ඇතැම් ස්ථාන තියෙනවා ඔන්න ඔය වගේ. ඔන්න ඔය වගේ. ලිග්නින් තැන්පත් වෙලා නැහැ. මේ වගේ ලිග්නින් තැන්පත් වෙලා නැති ස්ථාන. ඔහොම ඒවා තියෙනවා. මැද සයිස්ද? ඔව් මේ මැද හිස්. ඒක තමයි මම මෙච්චරලා කිව්වේ. මැද හිස් හැබැයි මෙහෙම ලිග්නින් තැන්පත් වෙලා නැති ස්ථාන තියෙනවා. දැන් ඔය මෙහෙම දැන් මේ හිස් කියන ඒවා ශාක දේහයේ තියෙන ස්ථාන අනුව යම් යම් වෙනස් වීම වෙනවා. හැබැයි පුතේ ඔයාලට මේ සිලබස් ඔයාලගේ සිලබස් එකේ ඒ තරම් දුර මේවා ගැන සාකච්ඡා කරන්න නැහැ. ඒ නිසා අපි ඇත්තටම කියන්නේ මැද හිස් එච්චරයි. හරිද? දැන් මෙහෙම ලිග්නින් තැන්පත් වෙච්ච නැති ස්ථාන මේ වගේ තියෙනවා. දැන් එතකොට ඔයාලා මගෙන් ඊළඟට ප්‍රශ්නයක් අහයි මොකද්ද? ඉතින් සර් මෙහෙම ලිග්නින් තැන්පත් වෙච්ච නැති ස්ථාන තියෙනවා නම් එම ස්ථාන හරහා ඒ ශාක දේහයට මේ සෛලයට ජලය ඇතුළු වෙන්නේ නැද්ද? ඇයි මේ ශාක සෛලයට වාතය ඇතුළු වෙන්නේ නැද්ද? සෛලයේ තියෙන ද්‍රව්‍ය ඒ ස්ථාන වලින් පිට කරන්න බැයිද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්.
ඔබට මේ ප්‍රශ්නේ ආවද නැද්ද? ආවස. ආවා. දැන් උත්තරේ මොකක්ද? ආවස. ඉතින් ඔබ මගෙන් ඇහුවේ නෑ නේද? දැන් මම මේක කියනකොටම මැද හිස්ද කියලාට වඩා අහන්න තිබ්බේ හා සර් එහෙම තැන් තියෙනවා නම් ඉතින් එතකොට ඒව හරහා ද්‍රව්‍ය ඇතුළු වෙනවනේ ද්‍රව්‍ය පිට වෙනවනේ සෛලේ මැරෙන්නේ නෑනේ මැරෙන්න අවශ්‍ය නෑනේ කියලා. මේකයි උත්තරේ. මෙහෙම ස්ථාන තියෙනවා තමයි. හැබැයි අර සෛලයේ ජීවී බව පවත්වා ගන්න ඒ ස්ථාන වලින් ඇතුළු වන ද්‍රව්‍ය හෝ එම ස්ථාන වලින් ද්‍රව්‍ය පිට කර ගැනීම ප්‍රමාණවත් වන්නේ නැත. ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මම උදාහරණයක් කියන්නද? අපි මුත්‍රා කරනවානේ. අපේ මුත්‍රවල තියෙනවා යූරියා. තියෙනවා. අපේ දේහයේ නයිට්‍රජනීය බහිස්රාවය සිදු කරනකොට ඇතිවන බහිස්රාවී ඵලයක් තමයි යූරියා කියලා කියන්නේ. ඒක විසයි. විස නිසා අපි මුත්‍ර ලෙස යූරියා මොකද කරන්නේ? බැහැර කරනවා. ඊළඟට මේ අපේ හැම මත අපට දහඩිය දානවනේ. ඒ දහඩිය දාන වෙලාවට ඒ දහඩිය තුල යූරියා අඩංගු වෙනවා යම් ප්‍රමාණයක්. දහඩිය තුලත් යූරියා අඩංගු වෙනවා. දැන් එතකොට තියෙන ප්‍රශ්නේ තමයි දහඩිය සමග යූරියා පිට වෙනවනේ. එතකොට එහෙනම් ඉතින් මුත්‍රා කරේ නැතත් ප්‍රශ්නයක් නැහැනේ වගේ දෙයක් එන්න පුළුවන්. මොකද මුත්‍රා පෙරීම සිද්ධ වෙන්නේ මුත්‍රා නිපදවීම සිද්ධ වෙන්නේ වෘක්කාශ්‍රිතව. ඔබ දන්න ඔය වක්වඩු රෝගය වගේ වැළඳුනහම වෘක්ක තුල තියෙන වෘක්කාණු කියන කොටස් විනාශ වෙනවා. වෘක්කාණු මිලියන ගාණක් තියෙනවා ඉපදෙනකොට ක්‍රමක්‍රමයෙන් වයසට යනකොට ටික ටික වෘක්කාණු මැරිලා එහෙම ටික තියෙන ප්‍රමාණය අඩු වෙනවා. සහ ඔය ඒ වෘක්කාශ්‍රිත වක්වඩු රෝගය වගේ රෝග හැදුනහම ඒව නිසාත් මේ වෘක්කාණු විනාශ වෙනවා. දැන් වෘක්කාණු විනාශ වුනහම මුත්‍ර නිපදවන ප්‍රමාණය අඩු වෙනවා. සමහරලාට ඒ හේතුව නිසාම ඒ අයට සති දෙකකට විතර වගේ රුධිරය මාරු කරන්න සිද්ධ වෙනවා ඇඟේ. එහෙම නැත්නම් එයාලා ඉදිමෙන්න පටන් ගන්නවා, මැරෙනවා. ඒ නිසා දැන් දහඩිය හරහා යූරියා පිට වෙනවා නම් අර වෘක්ක අකර්මණ්‍ය වුණා කියලා එහෙනම් ප්‍රශ්නයක් නැහැනේ. ඇයි යූරියා ටික දහඩිය හරහා පිට කරන්න තිබ්බනේ? අපේ ශරීරයේ දහඩිය හරහා යූරියා පිට වෙන බව ඇත්ත. නමුත් ශරීරය තුළ නිපද වෙන යූරියා ප්‍රමාණය දහඩිය හරහා පිට කරලා ඉවර කරන්න පුළුවන් තරම් සුළු ප්‍රමාණයක් නෙමෙයි. ඒ නිසා අපිට මුත්‍ර ලෙස බැහැර කරන්නම වෙනවා යූරියා බහිස්රාවය පිට කරන්න වෙනවා. ඒ වගේ මේ සෛලයක් ජීවත් වෙන්න සෛලයකට පිටතින් ගන්න ඕන දේවල් සහ සෛලයෙන් පිට කරන්න ඕන දේවල් ඉතා කාර්යක්ෂමව වේගයෙන් සිද්ධ වෙන්න ඕන. මේ කුඩා සිදුරු යම් ප්‍රමාණයක් තිබුණා කියලා ඒ ටික ප්‍රමාණවත් වෙන්නේ මේ ජීවී බව පවත්වා ගන්න. පැහැදිලිනේ? අන්න ඒ හේතුව නිසා ඕකට ඉතින් ඔච්චර උදාහරණ ඕනෙත් නැහැ. අපි දැන් මේ නාසයෙන් සහ සමහරලාට කටින් හුස්ම ගන්නවනේ. සමහරලාට අපි දැන් මේ දවස්වල විශේෂයෙන් අර මේ ෆේස් මාස්ක් පැලඳගෙන ඉන්නවනේ. ඒ ෆේස් මාස්ක් එක දාගෙන ඉන්නකොටත් ගොඩක් වෙලා දාගෙන ඉන්න අමාරුයි හුස්ම ගන්න. සමහරලාවට කියනවා ඉස්කෝල ළමයින්ට එහෙම දුවන වෙලාවල් වල එහෙම ෆේස් මාස්ක් අයින් කරන්න කියලා. මොකද වේගයෙන් වායු හුවමාරුව සිද්ධ වෙන්න ඕනේ. ඒ නිසා ඒකට සුළු හරි බාධාවක් තිබ්බොත් ඒක ගැටලු සහගතයි. ඉතින් අපිට සමහරට රෙදි කැලි ටිකකින් මෙහෙම මූණ ඔතාගෙනවත් ඉන්න බෑ. පැහැදිලිනේ? ඉතින් ඒ නිසා මේ සෛලයක් ගත්තාම සෛලයකටත් කුඩා සිදුරු යම් ප්‍රමාණයකින් ද්‍රව්‍ය හුවමාරු නැකල එක ප්‍රමාණවත් වෙන්නේ අනිවාර්යෙන් සෛලය නිසා මිය යනවා. හරි. නමුත් මෙහෙම සිදුරු නැත්තේ නෑ. ඇත්තටම සිදුරු යම් ප්‍රමාණයක් තියෙනවා. ඔය සෛලවල තියෙනවා සෛල අතර සෛල සංධි කියලා වර්ගයක් ඔය ප්ලාස්ම බන්ධ කියලා. අන්නේ ප්ලාස්ම බන්ධ කියන සෛල සංධි තියෙන ස්ථානවල ගොඩක් වෙලාවට මේ ලිග්නින් තැන්පත් වෙන්නේ නැතුව යනවා. ඒ ප්ලාස්ම බන්ධ කියන ඒවා ජීවි. අර සෛලය මැරෙනකොට සෛලයත් එක්ක ප්ලාස්ම බන්ධත් මැරෙනවා. එතකොට ඒ ස්ථාන මෙහෙම මොකද වෙන්නේ? හිස්තැන් වගේ අවසානයේ දකින්න පුළුවන්. ඒ නිසා ඇත්තටම මේ ඒ සෛල සංධි වර්ගයක් ඒවා වලට ඉගෙන ගන්න නැහැ. නමුත් ඒ ස්ථාන තමයි මේ විදිහට අවසානයේ හිස් අවකාශ පවතින්නේ. හොඳයි. අපි දැන් කතා කරගෙන ගියා මෙහෙම මේ කොටස් මේ ජීවී කොටස් හෙවත් ප්‍රාක් ප්ලාස්මයක් මැරිච්ච සෛල වල තියෙන විදිහක් නැහැ කියලා. ඊළඟ තරුව දාලා ලියන්න. ලිග්නී භවනය වූ දෘඩස්තර සෛල බිත්තිවල ලිග්නී භවනය වූ
දෘඩස්තර පටකයේ සෛල බිත්තිවල ලිග්නී භවනය වූ දෘඩස්තර පටකයේ සෛල බිත්තිවල ලිග්නින් තැන්පත් නොවන ස්ථානද පවතී. ලිග්නින් තැන්පත් නොවන ස්ථානද පවතී. ලිග්නින් තැන්පත් නොවන ස්ථානද පවතී. නමුත් ඒවා තුලින් සිදුවන ද්‍රව්‍ය හුවමාරුව ප්‍රාක්ප්ලාස්මයේ ජීවී බව රඳවා ගැනීමට ප්‍රමාණවත් නොවේ. ප්‍රාක්ප්ලාස්මයේ ජීවී බව රඳවා ගැනීමට ප්‍රමාණවත් නොවේ. ප්‍රාක්ප්ලාස්මයේ ජීවී බව රඳවා ගැනීමට ප්‍රමාණවත් නොවේ. හරි. දැන් ඇඳලා පෙන්නන්න පොඩිවට ඇඳලා පෙන්නන්න මේ වගේ සෛල බිත්තිය තව පාටකින් ඇඳලා පෙන්නන්න ඇතුළත ලිග්නින් තැන්පත් වෙලා තියෙන හැටි. සෙලියුලෝස් කියලා නම් කරන්න මේ පිටින් තියෙන කොටස සෛල බිත්තිය ඇතුළතින් තැන්පත් වන ද්‍රව්‍ය ලිග්නින් කියලා පෙන්නන්න. සෙලියුලෝස් සෙලියුලෝස් තමයි සෛල බිත්තිය තුල තියෙන ප්‍රාථමික වශයෙන්. දෙවනුව තමයි මේ ලිග්නින් තැන්පත් වෙන්නේ. ඒකට අපි නමකුත් දුන්නා ලිග්නී භවනය. ඔය වැඩි වශයෙන් තැන්පත් වන ද්‍රව්‍ය තමයි ලිග්නින්. ඊට අමතරව ලිග්නින් වෙනුවට සුබෙරින් තැන්පත් වෙනවා. හරි, කියුටින් ඒ වගේ තැන්පත් වෙනවා. එතකොට ලිග්නී භවනය, සුබෙරිනී භවනය, කියුටිනී භවනය එක එක විදිහට කියනවා. නමුත් ඔයාලා ඒ ගොඩාක් අවශ්‍ය නැහැ. ලිග්නින් තැන්පත් වෙනවා. ඒක ලිග්නී භවනය කියලා හඳුන්වනවා. එහෙම දැනගත්තාම ඇති. සර් ඔකේ නේද? අර මැද තියෙන ඉස් අවකාශයේ රික්තකයක්ද? නෑ පුතේ. නෑ. ඔයා ඒක අහපු එක හොඳයි. අනිත් අයත් ඇඳලා ඉවර ඇති. මම කියන්න. නැත්තම් අදින්නකෝ. මම කියන්න. මේක රික්තකයක් කියලා කියන්නේ. අදින්නකෝ මම පැහැදිලි කරලා දෙන්න. කවුරු ඇඳලා ඉවර වෙලා හරි කියලා කියන්නකෝ. සර් ලිග්නින් හරහා හිරු එළිය වගේ ඒවා යන්නේ නැද්ද? පොතේ ලිග්නින් හරහා හිරු එළිය වගේ දේවල් යන්නේ නැද්ද කියලා අහපුවම ඒක තරම්ම තාත්වික නෑ. ඒකට හේතුව තමයි මේ ශාක දේහයේ අභ්‍යන්තරයේ තියෙන සෛලවලයි මේ වැඩේ වෙන්නේ. මේක වෙන්නේ ශාකයේ අභ්‍යන්තරයේ තියෙන සෛලවල. එතකොට දැන් ශාක කඳක් ගන්නකො. මේක කියනකො ශාක කඳ. එතකොට දැන් මේ ඇතුළත තියෙන සෛලයක් ගැනනේ අපි මේ කතා කරමින් ඉන්නේ. ඒතර හිරුවෙලිය මෙතෙන්ට නෙන්නේ. මේක ඇතුළට එන්නේ නැහැ. මේ හිරුවෙලිය එන ප්‍රදේශයේ ඇතැම් විට කොළ පාටට තියෙන තැන්වල අපිට හමු වෙන්නේ අපිච්ඡද සෛල හමු වෙනවා. ඊට අමතරව ඒ එක්කම ඇතුළත තියෙන සමහරට තියෙන ස්ථූල කෝණාස්තර ඒ වගේ දේවල් තමයි හමු වෙන්නේ. ඒතර මේ අපි කතා කරන්නේ ඒයින් ඇතුළේ තියෙන සෛල වර්ගයක් පිළිබඳව. නමුත් ලිග්නින් වගේ ස්තරයක් හරහා ඒ කොටස විතරක් වෙන් කරලා ගත්තොත් නම් ඒ හරහා යම් ප්‍රමාණයක හිරුවෙලිය ගමන් කිරීමක් වෙන්න පුළුවන්. ඒකේ ඝනකම මත තමයි කරඳා පවතින්නේ. ඔය දෘඩස්තර පටකයේ සෛල වර්ග තියෙනවා. තන්තු සෛල, උපල සෛල,
එහෙම කියලා. එතකොට ඒ සෛලවල ඝනකම මේ ලිග්නින් තැන්පත් වන ප්‍රමාණය එකින් එකට වෙනස් වෙනවා. ඒවා උසස් පෙළ පන්තිවලදී ඔයාලට ඉගෙන ගන්න ඇත්තටම තියෙනවා. සාමාන්‍ය පෙළ පන්ති ඇත්තටම මේ තන්තු සෛල උපල සෛල අතර වෙනස්කම් ටිකවත් කතා කරන්න නැහැ ඔයාලට. සෛල වර්ග දෙකක් තියෙනවා කියලා විතරයි කියන්න තියෙන්නේ. හරි? දැන් අර මට දැන් නෝට් එකට මේවා ටිකක් ඕනනම් දෙන්න පුළුවන් එහෙම. ඒකට වැඩි තියෙන අර අනවශ්‍ය දේවල් ගොඩ ගහගත්තාම විභාගයට පොඩ්ඩක් පාඩම් කරන්න කරදරයිනේ. හරි? එතන සූර්යාලෝකයේ ප්‍රශ්නෙට නම් මේ වගේ උත්තරයක් තමයි දෙන්න තියෙන්නේ. හරි නේද? හරි සර්. පුතේ ලිය ඇඳලා ඉවර නම් මට ඉවරයි කියලා කියන්න අර රික්තක කතාවක් ඇහුවා ඒකට උත්තර දෙන්න තියෙනවා. ඉවරයි සර්. හරි. දැන් අපේ පුතෙක් ඇහුවා මෙතන මේ මැද තියෙන රික්තකයක්ද සර් කියලා ඇහුවා. මම එකවරම උත්තර දුන්නා නෑ කියලා. එකවරම උත්තර දුන්නා නෑ කියලා. ඒ ඇයි කියලා ඔන්න දැන් අහගන්න. විද්‍යාව අමතක කරන්නකෝ. මේ පැත්ත විද්‍යාව ඈ. දැන් මේ පැත්ත විද්‍යාව නම් මේ පැත්ත අවිද්‍යාව නෙවෙයි මේ පැත්ත සිංහල. මේ පැත්ත සිංහල. දැන් අපි මේ විද්‍යාව ඉගෙන ගන්න සිංහලෙන්නේ. සිංහල භාෂාවෙන් රික්තකයක් කියලා කියන්නේ. මම වැඩි සිංහල දන්නේ නැහැ. දන්න විදිහට රික්තකයක් කියලා කියන්නේ කිසිම දෙයක් නැති හිස් අවකාශයක්. හරියටම රික්තකයක් කියලා කියන්නේ කිසිම දෙයක් නැති හිස් අවකාශයක්. හැබැයි විද්‍යාවේදී අපි රික්තකයක් කියලා කියන්නේ කිසිම දෙයක් නැති හිස් අවකාශයකට නෙමෙයි විශේෂයෙන්ම සෛල විද්‍යාවේදී. විශේෂයෙන්ම සෛල විද්‍යාවේදී රික්තකයක් කියලා කියන්නේ මුකුත්ම නැති හිස් අවකාශයකට නෙමෙයි. මම ඉස්සෙල්ලා මෙතන සෛලයේ අඳිද්දී මෙහෙම සෛලයේ ඇඳලා ඒක මැද සෛල ප්ලාස්මය ඇඳලා මෙහෙම ඇඳ නේද රික්තකයක් වුණ ඔය වගේ. ඇඳලා මම කිව්වා මේක මොකෙන් පිරලා තියෙනවා කියලාද කිව්වේ. මතකද? මේ රික්තකය පිරලා තියෙනවා කියලා කිව්වා රික්තක යුෂයෙන්. මේක ද්‍රවයක්, ද්‍රාවණයක්. ජලීය ද්‍රාවණයක්. ජලය සහ ජලයේ දිය වූ විවිධ ද්‍රව්‍යයන්ගෙන් තමයි මේ රික්තක යුෂය හැදලා තියෙන්නේ. ඒක වටේ තියෙන මේ පටලය තමයි රික්තක පටලය කියලා අපි අරගත්තේ. ඔන්න. එහෙනම් සෛල විද්‍යාවේදී රික්තකයක් කියලා කියන්නේ මුකුත්ම නැති හිස් අවකාශයකට නෙමෙයි රික්තක යුෂයෙන් පිරී පවතින. හරි ජලීය මාධ්‍යයක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. ජලය තියෙනවා අර දැන් අපි තේ එකක් ගත්තාම ඒ ජලය තුල තේ කහට දිය වෙලා තියෙනවා සීනි දිය වෙලා තියෙනවා නේද? ඒ වගේ අර විවිධ ද්‍රව්‍ය දිය වෙලා තියෙනවානේ. එහෙම විවිධ ද්‍රව්‍ය දිය වෙලා තියෙන ජලීය යුෂයක් ද්‍රාවණයක් තමයි මේ රික්තකය කියන ඒකකයේ ඇතුලේ තියෙන්නේ. එහෙම එකකට තමයි සෛල විද්‍යාවේදී මොකක් කියලාද කියන්නේ? රික්තකයක් කියලා කියන්නේ. හැබැයි මෙහෙම රික්තක තියෙන්නේ ජීවී සෛලවල විතරයි. ඇයි දන්නවද හේතුව? මේක වටේ තියෙනවා කිව්ව නේද පටලයක්. ඒකට මොකක්ද කිව්වේ? රික්තක පටලය. ඔයාලා පන්තියේ දිගටම හිටියනම් ඔයාලට මතක ඇති මෘදුස්තරය ගැන කියනකොට. හරිද? මෘදුස්තරය ගැන කියනකොට මම ඔයාලට කිව්වා එක තැනක පොඩි වැරැද්දක් තියෙනවා කියලා. පෙළ පොතේ පොඩි වැරැද්දක් තියෙනවා කියලා මම කිව්වා. මෙන්න මේ රික්තක පටලයට පෙළ පොතේ නම් කරලා තියෙනවා ප්ලාස්මා පටලය කියලා. එතෙන්දි මම ඔයාලට කිව්වා මතකද මේ රික්තක පටලය අර වටේ තිබෙනා වූ ප්ලාස්මා පටලයට සමාන වූ පටලයක් කියලා. අපි දැන් ඩිංගකට කලින් කිව්වනේ මේ ප්ලාස්මා පටලයේ ජීවීද අජීවීද? ජීවී. එහෙනම් මේ රික්තක පටලයක් මොකද්ද? ජීවී. දැන් සෛලය මැරෙනකොට ප්ලාස්මා පටලය විනාශ වෙනවා, න්‍යෂ්ටිය විනාශ වෙනවා, සෛල ප්ලාස්මය සහ එහි තිබෙනා වූ ඉන්ද්‍රිකා විනාශ වෙනවා වාගේම මෙන්න මේ රික්තකේ වටා තිබෙනා වූ ජීවී පටලයක් මොකක් වෙනවද? විනාශ වෙනවා. මෙයා විනාශ වුණාට පස්සේ මේ ද්‍රාවණයක් පවතින්නේ නැහැ. ඒ යුෂයත් විනාශ වෙලා යනවා. එතකොට මේ මැද අනිවාර්යෙන්ම රික්තක යුෂයෙන් පිරිච්ච අවකාශයක් නැතුව යනවා. එහෙම එකකට අපි රික්තකයක් කියලා විද්‍යාවේදී කියන්නේ නැහැ. ඒ හින්දා මැද තියෙන රික්තකයක් නෙමෙයි මොකද්ද? හිස් අවකාශයක්.
බලන්නකො ඔවා විස්තර කරන්න ගියපුවම වෙලා යනවා. ඇත්ත. හැබැයි වෙලා ගියේ නැති වුණාට මේ කතාව මෙහෙම පැහැදිලි වුණේ නැත්තම්, ඔයාලා තේරුම් ගත්තේ නැත්තම් ඕලෙවල් විභාගයේදී ප්‍රශ්නයක් එන්න පුළුවන් නේද? මොකද්ද? ඔය කතාව දාලා. මොකද්ද? ප්‍රකාශනයක් තියෙනවා ඒකේ හරි වැරදි ගන්න උත්තර හතරක් දීලා බහුවර්ණයක් විදිහට අහන්න පුළුවන්. මේ සෛල ලිග්නින් තැන්පත් වීම නිසා දුරස්තර පටකයේ වූ සෛලවල ලිග්නින් තැන්පත් වීම නිසා සෛලයේ මැද රික්තකයක් නිර්මාණය වේ කියලා දුන්නොත් එහෙම මට දැන් ඔයාලා මයික් ඔන් කරලා කියන්න හරිද වැරදිද? වැරදි. 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 රික්තකයක් නෙවෙයි නිර්මාණය වෙන්නේ. ඔව් වැරදි. රික්තකයක් නෙවෙයි නිර්මාණය වෙන්නේ මොකද්ද? හිස් අවකාශයක් නිර්මාණය වෙන්නේ. හරිද? ඔයාලගේ පොතෙත් දාලා තියෙනවා සෛලවල මැද හිස් කුහරයක් නිර්මාණය වෙයි කියලා. හිස් කුහරයේ හිස් අවකාශයක් මිසක ඒ නිර්මාණය වෙන රික්තකයක් නෙමෙයි. සෛල විද්‍යාවේදී රික්තකයක් කියන්නේ ප්ලාස්ම පටලයට සමාන පටලයකින් වට වූ මැද රික්තක යුෂය අන්තර්ගත වෙලා තියෙන. හරියට අනුරාධපුරයේ තියෙන මැද තියෙන ජලාශයක් වගේ. හරිද? එහෙම නැත්නම් නුවර මැද තිබෙනා වූ නුවර වැව වගේ. ජලාශයක් වගේ. ඒක තමයි ඔක්කොම දේවල් ටික එකතු වෙලා ද්‍රවණය වෙලා ඒක තුල පවතින්නේ. පැහැදිලිනේ? එහෙම එකටයි රික්තකයක් කියලා කියන්නේ. හොඳයි. excuse me sir. ඔව් අහන්න පුතේ. සර් දුඩස්තර පටක තියෙන්නේ ශාකයේ මජ්ජාවේද? දැන් නම් ඕකට උත්තර දෙන්න තා පොඩ්ඩක් ඉවසලා ඉන්න. කමක් නැද්ද? කමක් නෑ සර්. ඇයි දන්නවද? මම අර ඉස්සරලත් කිව්වනේ දුඩස්තර පටකය තියෙනවා සංකීර්ණ ස්ථිර පටකවල. සංකීර්ණ ස්ථිර පටක දෙකක් අපිට කතා කරන්න තියෙනවා සෛලම පටකය සහ ෆ්ලෝයම පටකය. සෛලම පටකයේ ෆ්ලෝයම් පටකය කියන දෙන්නගෙම දුඩස්තර පටකය තියෙනවා නම් සෛලම පටකය සහ ෆ්ලෝයම් පටකය තියෙන හැම තැනකම දුඩස්තර පටකය තියෙනවද නැද්ද? තියෙනවා. පැහැදිලිනේ? ඒ නිසා අපි දැම්ම ඉක්මන් වෙන්නේ දුඩස්තර පටකය තියෙන්නේ කොහෙද කියලා කියන්නේ. පැහැදිලිද? අපි ඒ ටික ඉවර වෙලා අරගමු. කොහොමත් මේ ලබන සතිය විතර වගේ වෙනකොට දැන් මේ අපි මේ ටික මෙහෙමම කතා කරගෙන ගියාට පුතේ අනිවාර්යෙන් අපිට විභාගයක් තියෙනවානේ. ඒ විභාගෙදී අපි හොඳ ප්‍රශ්න කරලා ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕනේ. ඒ සඳහා අනිවාර්යෙන්ම මම වෙනම මේ ටියුට්ස් හදලා තියෙනවා. ඒ ටික ඔයාලා කතා කරලා ඉවරලා ලබා ගන්න අරගෙන ඒ ටික ඒවැය තියෙන ප්‍රශ්න වලට කරන්න දීලා ඒවා සාකච්ඡා කරන්න ගන්න ඕනේ. එතකොට මේ පාඩම් හොඳට තේරුම් ගත්තා වගේම ඊළඟට මොකද කරන්න ඕනේ? ඒ ප්‍රශ්නත් හොඳට කරලා අපි ලෑස්ති වෙන්න ඕනේ. එතකොට ගොඩක් වෙලාවට විභාගයට එන ඕන ගැටලුවක් කරගන්න පුළුවන් දැනුම අපිට ලැබෙනවා. දැන් මේ වෙලාවේ පවා දැන් ඔය දරුවෝ දෙන්නේ තුනේ දැන් අපෙන් කතා කරලා ඇහුවානේ මේ හිස් අවකාශය, රික්තකය, දුඩස්තර පටකය තියෙන තැන් මේ වගේ දේවල්. ඒ අහනකොට මම මේක පැහැදිලි කරපුවාම දැන් ඒ පැහැදිලි කිරීම ඇතුළේ යම් අවබෝධයක් ලැබිලා තියෙනවනේ. ඒක කටපාඩම් කරන්න ඕනේ නැහැ. දැන් ඕන වෙලාවක මෙතන හිස් අවකාශයක් කියනකොටම හිස් අවකාශය තිබ්බට ඒක රික්තකයක් නෙවෙයි කියන එක ඔළුවේ තියෙනවා. ආයෙ පාඩම් කරන්න දෙයක් නැහැ ඒකේ. පැහැදිලිද? ඒ විදිහට අපිට යම් දැනුමක් ලැබෙනවා පන්තියේ ඉන්නකොට. ඒක තමයි මෙතන වටින්නේ. හැබැයි ඒ දැනුම විභාග ප්‍රශ්න වලදී අපි දැන් ප්‍රයෝගී කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකයි මම අර ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන් තැනක් ඇහුවේ. මොකද්ද? සෛල බිත්තිය මත ලිග්නින් තැන්පත් වීම නිසා සෛලයේ මැද රික්තකයක් නිර්මාණය වේ කියලා ප්‍රකාශයක් ආවොත් ඒ ප්‍රකාශයේ විභාගයේදී අපි ගන්නේ වැරදි කියලා. හිස් අවකාශයක් මිසක නිර්මාණය වෙන්නේ රික්තකයක් නෙවෙයි. අන්න ඒ විදිහට හරි සියුම් තැන් වලින් අපිට සමහර ලාවට වරදින්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා අපි මේ ප්‍රශ්නත් කරන්න ලබන සතියවත් වෙනකොට අපි සූදානම් වෙමු. මේ සටහන ලියමින් පැහැදිලි කරමින් යන එකට අමතරව ප්‍රශ්නත් කරමින්ම යන්න. හොඳයි. දුරස්තර පටකයේ තියෙන ස්ථාන ගැන අහපු එකට උත්තරේ තව පොඩ්ඩක් ඉස්සරහට කියලා අපි පාඩම කරගෙන යමු. හරි. අපි දැන් කිව්වා අජීවී සෛල කිව්වා, සෙලියුලෝස් මත ලිග්නින් තැන්පත් වෙලා තියෙන මහත සෛල කියලා කිව්වා. ඒ නිසා දෘಢ බවක් යාන්ත්‍රික ශක්තියක් ලබා දෙනවා කියලා කිව්වා. ඊළඟට ලිග්නින් තැන්පත් වීම නිසා සෛලය අජීවී වෙනවා. මැද ප්‍රාග්ප්ලාස්මයක් නැහැ. ප්‍රාග්ප්ලාස්මයක් නැහැ කියන්නේ ප්ලාස්ම පටලයක් නැහැ, න්‍යෂ්ටියක් නැහැ, ඉන්ද්‍රියිකා පවතින්නේ නැහැ. හරි. ඒ තොරතුරු ටික ගැන කතා කරමු. එතකොට ඒ වැඩ ටික හරි. ඊළඟට මම මේකත් මං හිතන්න ඔබට ලියන්න දුන්න සෛල බිත්තිය ඒකාකාර ඝන වෙලා තියෙන්නේ. සමහර තැන්වල ලිග්නින් තැන්පත් වෙන්නේ නැහැ කියලා අපි කිව්වා. ලිග්නින් තැන්පත් වෙන්නේ නැති තැන් තිබුණාට ඒ ස්ථාන හරහා සිදුවන ද්‍රව්‍ය හෝමාරුව ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා කිව්වා.
තව වැදගත් එක කාරණයක් තියෙනවා මෙතන අපිට සාකච්ඡා කරන්න බැරි වුණු දෙයක්. ඒ තමයි දැන් ශාක සෛල ගැන කතා කරද්දී නිතරම කතා වෙන දෙයක් තමයි අන්තර් සෛලීය අවකාශ ගැන. සෛල අතර තියෙන අවකාශ. හැබැයි මේ දෘඩස්තර පටකයේ සෛල ඉතාමත්ම තදින් ළඟින් ඇහිරලා තියෙනවා. ඒ ළං තදින් ඇහිරලා තියෙන නිසා මේ දෘඩස්තර පටකයේ ඇත්තටම මොනව නැද්ද? අන්තර් සෛලීය අවකාශ නැහැ. ලියන්න ඊළඟ කරුණ. ඊළඟ තරුව දාලා ලියන්න. දෘඩස්තර පටකයේ සෛල ඉතා තදින් ඇහිරී පවතින නිසා. දෘඩස්තර පටකයේ සෛල ඉතා තදින් ඇහිරී පවතින නිසා. ඉතා තදින් ඇහිරී පවතින නිසා. මේවායේ අන්තර් සෛලීය අවකාශ හමු නොවේ. මේවායේ අන්තර් සෛලීය අවකාශ හමු නොවේ. අන්තර් සෛලීය අවකාශ හමු නොවේ. හරි. ඊළඟට කුඩාවට පැත්තකින් ලියන්න අනුමාත්‍රිකාවක් වගේ ලියන්න දෘඩස්තර පටකයේ කාර්යයන්. දෘඩස්තර පටකයේ කාර්යයන්. Excuse me, sir. පුතේ මේ කාර්යයන් කියලා ලියන්න ඉස්සෙල්ලා මාතෘකාව වලින් පොඩ්ඩක් නවත්තන්න. ඔයාගේ ප්‍රශ්නෙත් අහන්නකෝ. Sir, මේ ආස්තරණයක් කියන්නේ මොකද්ද? ඔයා ඔය අහන්නේ අපිච්චිත පටක ගැන කියද්දි ඕන වෙන එකක් නේද? ඔව් සර්. ඔව් ඒක පොතේ සප්ත පටක වල අපිච්චිත පටක ගැන කියනකොට ආස්තරණයක් කියන එක මම පැහැදිලි කරලා දෙන්නම්. කමක් නැහැ නේද? ලබන සතියේ පැහැදිලි කරලා දෙනවා ඒක. කමක් නැද්ද? කමන්නේ සර්. ඔව් මොකද කමන්නේ. ඔව් දැන් අපි මේ වෙලාවේ එකට ගත්තොත් ආයෙ එතෙන්දිත් ඒක කියන්න ඕනනේ. ඒ නිසා ඇත්තටම ආස්තරණයක් කියන එක පැහැදිලි කරන්නේ සප්ත පටක යටතේ අපිච්චිත පටකවලදී අපිට අපිච්චිත පටක ගැන ලබන සතියේ කතා කරන්න තියෙන්නේ. අද වෙලාව තිබ්බොත් අදත් මම හිතන්නේ අද වෙලාවෙ හිටි කියලා. ඒ නිසා අපිට ලබන සතියේ කතා කරන්න ලබන සතියේ මම ඒක පැහැදිලි කරලා දෙන්න. හරි නේද? හරි. පොතේ මම ඔතන මාතෘකාව පොඩ්ඩක නවත්තන්න කියලා කිව්වේ අපිට එක දෙයක් අපි මෙතන කතා කරලා ලියන්න බැරි වුණා නේද? තන්තු සෛලයි උපල සෛලයි කියලා සෛල වර්ග දෙකක් මේකේ තියෙනවා කියන එක ලිව්වේ නෑ නේද අපි? හරි. ඒ නිසා තරුවක් දාලා ලියන්න. ලියන්න දෘඩස්තර පටකයේ තන්තු සෛල සහ උපල සෛල ලෙස තන්තු සෛල සහ උපල සෛල ලෙස තන්තු සෛල සහ උපල සෛල ලෙස ප්‍රධාන සෛල වර්ග දෙකක් පවතී. ප්‍රධාන සෛල වර්ග දෙකක් පවතී. තන්තු සෛල සහ උපල සෛල ලෙස ප්‍රධාන සෛල වර්ග දෙකක් පවතී. හරි. ඊළඟට තරුවක් දාලා අනුමාත්‍රිකාවක් වගේ ලියන්න තන්තු සෛල පවතින ස්ථාන. තන්තු සෛල පවතින ස්ථාන. තන්තු සෛල පවතින ස්ථාන. මයික් ඔන් කරලා මට කවුරු හරි කියන්න තන්තු සෛල තියෙන ස්ථාන පොත් වලින් බලන්න ඕනේ. තන්තු සෛල තියෙන ස්ථාන අපි දැන් දන්නවා. මොනවද? සෛලම පටකයේ යටතේ බලන්න සෛල වර්ග 4ක් ලිව්වා නේද?
කවුරු හරි මයික් එක ඔන් කරලා සෛල වර්ග හතරේ නම් කියන්නේ. සෛලම පටකයට තේ සෛල වර්ග හතරේ නම් කියන්නේ. සෛලම වාහිනී සෛල නැත්නම් වාහිනී ඒකක සෛල තව වාහකාභ සෛල හරි වාහකාභ සෛල සෛලමීය මෘදුස්තර ශෛලමීය තන්තු අන්න ඊළඟ සෛලමීය තන්තු තන්තු තියෙන ස්ථානය අන්න හරි ඉන්න නවත්තන්න සෛලම වාහිනී සෛල නැත්නම් වාහිනී ඒකක සෛල ශෛලමීය තන්තු ඊළඟට සෛලම වාහිනී ඒකක එහෙම නැත්නම් වාහිනී ඒකක සෛල ඊළඟට සෛලම වාහකාභ සෛල ඊළඟට සෛලමීය මෘදුස්තර සෛලමීය තන්තු අන්න තන්තු තියෙන එක ස්ථානයක් හරි තන්තු ස්ථාන අංක 1 ලියන්න සෛලමීය තන්තු අංක 1 ලියන්න සෛලමීය තන්තු සෛලමීය තන්තු සෛලම මුදුස්තර ඔව් මෘදුස්තර කියන්නේ ඒකේ තියෙන සෛල වර්ගයක් හැබැයි තන්තු කියන එක විතරක් අපි එතනින් ගමු පුතේ හරි අපි දැන් සෛල වර්ග හතරක් කිව්වා සෛලම වාහිනී ඒකක නැත්නම් වාහිනී ඒකක සෛල වාහකාභ සෛල සෛලමීය මෘදුස්තර සෛල ඊළඟට සෛලමීය තන්තු ඔන්න තන්තු තියෙන එක ස්ථානයක් සෛලමීය තන්තු හරි ඒ විදිහටම බලන්න ෆ්ලෝයම පටකේ අපි ලියලා ඇති සෛල වර්ග හතරක් ෆ්ලෝයම පටකේ සෛල වර්ග හතරක් ලියලා ඇති කියවන්න පෙනේරනාල සෛල සහචර සෛල ෆ්ලෝයමීය මෘදුස්තර ෆ්ලෝයමීය තන්තු අන්න ඇහුණා ෆ්ලෝයමීය තන්තු ලියන්න ෆ්ලෝයමීය තන්තු ෆ්ලෝයමීය තන්තු එතකොට තන්තු තියෙන ස්ථානවලට ඔන්න ඔය දෙක ප්‍රධාන වශයෙන්ම කියවෙන්න ඕනේ මොනවද කියවෙන්න ඕනේ සෛලමීය තන්තු ඊළඟට ෆ්ලෝයමීය තන්තු පැහැදිලිද හරි ඊට අමතරව තව මොන ස්ථානවලද තියෙන්නේ ලියන්න අංක 3 ලියන්න පොල් කිඳි අර පොල් කිඳි තියෙන පොල් කිඳි දැකලා නැත්නම් තාත්තට හරි අම්මට හරි කියන්න හෙට පොල් කිඳක් පෙන්නයි හරි ඊළඟට අංක 4 හන කිඳි ඊළඟට අංක 5 ලියමු කපු නූල් හරි ඊළඟට ලියන්න උපල සෛල පවතින ස්ථාන හරි උපල සෛල පවතින ස්ථාන ඒ අර්ථේ තැන් තුනක් තියෙනවා එකක් තමයි එක ස්ථානයක් තමයි සෛලවල මේ ඵලවල අභ්‍යන්තරාවරණය ඊළඟට ඵලාවරණය ඊළඟට තියෙනවා බීජාවරණය මෙන්න මෙහෙම තැන් තුනක දකින්න පුළුවන් මොනවද උපල සෛල මොනවද තැන් තුන ඵල